සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් පින්වතුනි අපි මේ ඉපදී යන සංසාර ගමනේ අපිට නොතේරුණාට මහා පුදුම අනතුරක අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරනවා මහණෙනි මේ ලෝකෙ මිනිස්සුන්ට මේ යන සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් දැනෙනවා නම් තේරෙනවා නම් වැටහෙනවා නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ වෙන මොන වැඩ තිබුණත් ධර්මාවබෝධයට මහන්සි වෙනවා කියලා. දැන් අපි ඇත්තටම අපිට එහෙම උනන්දුවක් තියනවද? අපි බණ අහනවා, සීල් රකින්නවා, පින් කරගන්න කැමති. හැබැයි ඔක්කොම කරන්නේ අපි අනික් වැඩත් එක්ක අපි සැලසුම් කරගෙනනේ. බොහෝ වෙලාවට අපිට අනිත් දේවල් ඉස්සර වෙනවා. අපිට මේ ගෙදර වැඩ තියෙනවා, හම්බ කරගන්න ඕනේ, ඔක්කොටම කලින් ගෙදර ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ. එහෙම හිතනවන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ උපමා දෙකක් පෙන්නවා. මේ සසර බය දකින්න කෙනා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. අපි හිතමු ඔබ හදිස්සියේ මොකක් හරි විශේෂ වැඩක්. අපි හිතමු කොහේ හරි ගිහිල්ලා ඇවිල්ලා දැන් බඩකින්නට කෑම කනවා කියලා හිතන්න. ඒ කෑම කනකොට කවුරු හරි දරුවෙක් හරි ගෙදර ඥාතියෙක් හරි පහනක් හරි පන්දමක් හරි අරගෙන එතනින් යන ගමන් ඔළුව ගිනි ගත්තා. කොණ්ඩෙට ගිනි ඇවිලුණා කියලා හිතන්න. දැන් හිස ගිනි ගන්නකොට මොකද කරන්නේ? කෑම කන ගමන්නේ නේ. කාලා ඉවර වෙලා පස්සේ අත හොදගෙන ඉන්න නිමන්න ඉන්නවද? නෑ. අර පිඟම් පෙරලගෙන හරි ඉක්මනට අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා හිස ගිනි ගත්ත කෙනා ගින්න නිවන්නයි මහන්සි වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ සංසාර බය දකින්න කෙනා අනික් ඔක්කොම වැඩ පැත්තක තියලා සසරින් මිදෙන්න කල්පනා කරන්නේ හරියට දන්නවනම් ඒ වගේ කියලා. ඊළඟ උපමාව බුදුහාඳුර පෙන්නවා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු ඔබ ගමනක් යනවා. නෑදෑයෙක්ගේ වෙඩින් එකක් කියලා හිතන්න. මගුල් ගෙයක් තියෙනවා. දැන් ගෙදර ඇඳගෙන ඉන්නේ වැඳගෙන යන්නේ නැහැ.
වෙනම බොහොම හොඳට ඇඳුම් අරගෙන ආභරණ පැළඳලා තියෙන උපරිම හොඳට ලස්සනට තමයි යන්නේ. මේ යන ගමනේ මගදී තරහකාරයෙක් රැකලා ඉන්නවා. වරෙන්කු කියලා රැකලා ඉන්න ආයුධයකුත් තියාගෙන. ආයුධයකින් පහරක් අහනවා. දැන් අපි හිතමු පීයකින් හරි මොකකින් හරි ආයුධයකින් ඇන්නා. දැන් වෙඩින් එකකටනේ යන්නේ. ගිහිල්ලා කාලා බීලා අපරාධනේ පස්සේ යනවද බේත් ටික දාගන්න. අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා අපි හිතමු ලේ පෙරාගෙන ඇදගෙන වැටුණා කියලා කොහොමද කෑ ගහන්නේ? අනේ මාව වෙඩින් එකට උසගෙන ඵලයල්ලා කියලාද? නෑ. අනේ මාව ඉස්පිරිතාලයකට ගෙනියපල්ලා කියලා නේද කෑ ගහන්නේ. එතකොට මොන වැඩ තිබුණත් මොන හදිසි ගමනක් තිබ්බත් ආයුධයකින් පහරක් ආපු කෙනා තුවාලි සනීප කරගන්නයි වෙහෙසෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අපි පාර කාලා ඉන්නේ අපිට තේරෙන්නේ නැති වුණාට. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස 11 ගින්නකින් දැවි දැවි සසර අපි මරණයත් එක්ක සතර අපායේ මහගෙදර කරගත්ත භයානක ඉරණමක ඉන්නේ. යන්තම් චුට්ටක් බේරිලා ඉන්න වෙලාව මේ මනුස්ස ලෝකෙට ආවා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙකුට තරම් මේ සසර භයානකකම. මොකද අපිට පේන්නේ නැහැනේ. අපිට පෙර ජීවිත පේන්නෙත් නැහැ. මැරිලා උපදින හැටි චුතූපාත ඥානයේ දකින්නත් අපිට ඒ හැකියාව නැහැ. ඒ නිසා අපිට බයක් නැහැ. බණ අහනකොට හිතෙනවා ඇත්ත නේන්න. බුදුහාඳුරොත් මෙහෙම කියලා තියෙනවා නේ කියලා හිතෙනවා. හැබැයි එහෙම හිතුණට බණ අහනකොට එහෙම හිතට ආවට ආයි ටිකකින් අවිද්‍යාවෙන් වැහිලා යනවා. ඒ වුණාට ඉතින් අපිට වැඩ තියෙනවනේ කියලා ආයි හිතෙනවා. මැරෙන්න වැටෙනකම් බොහෝ දිනෙකට ධර්මයේ දියුණු කරගන්න බැරි වෙනවා. මතක තියාගන්න මේක ලේසි නෑ. සුගතියක යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හිතන්න එපා අපි කොච්චර මේ මාර්ගඵල ගැන කතා කරත් සුගතියක යන එක ලේසි නෑ. මොකද අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ සතර අපායට. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සංසාරික සත්වයාට සතර අපාය කොයි වගේද? මහගෙදර වගේ. හිත ඇදෙන්නේ එතනටමයි කියන්නේ. ඒකට හේතුව මතක තියාගන්න අපේ විඥාණය ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අපිට තියෙන. කුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් නෙමෙයි. අපේ හිත මේ සසරේ අපි ඉපදී යන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යා සහගත සංස්කාරයන්ගෙන් හටගත් විඥානයක් අපි අරගෙන යන්නේ. ඒ අවිද්‍යාවේ ස්වභාවය තමයි අනවබෝධය. තේරෙන්නේ අපිට මේ කොච්චර කීවත් තේරෙන්නේ අවිද්‍යාව නිසා. හිත ඇතුලේ තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයන්. හිත ඇදෙන්නෙම කෙලෙස් පැත්තටමයි. ඒ නිසා එහෙම අපායට ඇදෙන හිතක් ධර්මයට හරවනවා කියන්නේ එක දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දන්නේ නැති වුණාට සංසාර පුරුදු තියෙන්න ඕන. දැන් ඔබට තේරෙන්නේ නැති වුණාට ඔබ පෙර මොනවද කරේ, කලින් ජීවිතවල මොනවද කරේ කියලා දැන් අපිට තේරෙන්නේ නැති වුණාට ධර්මයේ තුලින් විමසලා බලනකොට පේනවා සසර පුරුද්දක් නිසායි අද අපි මෙහෙම හරි බණක් අහන්නේ. සීල් රකින්න ඒවා සංසාර පුරුදු. දානේ දෙන්න හිතෙන්නේ කොච්චර තිබ්බත් දෙන්න හිතෙන්නේ. සංසාරේ දන් දීලා පුරුද්දක් කරගත්ත කෙනා. ඒකයි ඒක දාන පාරමිතාවක් කියන්නේ. සසර පුරුදු කරගත්ත කෙනා බොහොම සතුටෙන් දන් දෙනවා. හැම වෙලේම හිතනවා අනේ මට දානයක් දෙන්න අවස්ථාවක් ලැබෙනවනම්, අනේ කාට හරි උදව්වක් කරන්න, අනේ පිනක් කරගන්න තියෙනවනම්. ඇයි ඒ සංසාර පුරුද්ද තියෙන කෙනා. ඊළඟට සීල පාරමිතාව. ඒක පාරමිතාවක්. සසරේ සිල් රැකලා සීලේ පුරුදු කරපු කෙනාට තමයි සිල් ගන්න හරි හිතෙන්නේ. නැත්නම් හිතෙන්නේ නැහැ. මතක තියාගන්න සමහර පුදුම කර්ම ජීවිත තියෙනවා. සමහර අය ඉන්නවා මේ ළඟදී අම්මා කෙනෙක් එක්ක ආව අවුරුදු 90ක්. ඒ දරුවෝ දැන් සමහර අයගේ නම් පෞල් ජීවිතවලවත් කියන්න පුළුවන් gedara ධර්මයේ දියුණු කරන්න අමාරුයි. දරුවෝ ධර්මයකට නෑ. එහෙම නෑ. මේ ළමයි 3-4 දෙනාම බණ අහනවා, පින්කම් කරනවා, හරියට ගුණ ධර්ම පුරනවා. හැබැයි අම්මව ධර්මයකට ගන්න බෑ. බණක් අහන්නේ කිසිම බණක් අස්සන්න බෑ. ඒ දරුවෝ ඇවිල්ලා අඬ අඬා කියනවා නේ හාමුදුරනේ අම්මව ගෙනහලා ඉස්සෙල්ලා එළියේ තිබ්බා.
කියලා කිව්වා අනුරාධපුරේ එක්කන් යනවා ට්‍රිප් යන්න කැමති. වාහනේ නැගලා ඇවිදින්න කැමති. රුවන්වැලි සෑයට ගිහිල්ලා වාහනෙන් බහින්නේ නැහැ කියනවනේ. බලන්න කරුමි කොහොමද කියලා. උඹලා වැඳලා වරිල්ලා මං ඉන්න වාහනෙට වෙලා කියනවා. අනේ අම්මේ යන් ගිහිල්ලා පූජා කරලා එන්න කියලා මේ ඇවිදින්න පුළුවන් හොඳට. උත්සගෙන යන්න හැදුවත් මට බෑ ඔබලා ඵලයල්ලා කියලා. කරුම වල හැටි. හිත නැමෙන්නේ නැහැ. ජයශ්‍රී මහ බෝධි ළඟට වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා මේ පේන මානේ වාහනේ එතනටම ගිහිල්ලා පොඩි දුරයි පයින් යන්න තියෙන්නේ. මට බෑ කියනවා. හැබැයි වැවකින් නාන්න කොහේ හරි ඇවිදින්න පාරවල් වල අන්න ඒවට පුළුවන්. හිතේ සමහර අකුසල් වල භයානකම බණක් අහන්න හිතෙන්නේ. පිනක් කරන්න හිතෙන්නේ. සමහරු ඉන්නවා ඔහේ මොනවා හරි අකුසල් වල ස්වභාවය කාගේ හරි කේලම් පවුල් වල අනුන්ට බැන බැන ඉන්න එල්ලි වෙනකම් පුළුවන්. බණ අහන්න පටන් ගත්ත ගමන් නිින්ද යනවා සමහරුන්ට. එක්ක ඔළුවේ කැක්කුම එනවා. එහෙම සමහර අය ඉන්න හොඳට බලන්න බණ අහනකොට ඔළුව රිදෙනවා. බුදුන් අඳින්න බෑ ඇඟ වේවුලනවා සමහරුන්ට. ඇඟ හිර කරන පිරිත් කියන්න බෑ පපුව හිර වෙනවා කියනවා. ඇඟ හිර වෙනවා කියනවා. කලන්තේ වගේ එනවා. ඒකට හිත කැමති නෑ. ඊළඟට අකුසලෙන් ඒකට යොමු වෙන්නෙත් නෑ. මොකක් හරි කර්ම විපාකකින් වැහිලා යනවා. ඒ නිසා මතක තියාගන්න පින් කරන්න සසර පුරුද්දක් තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුබ්බේච කත පුඤ්ඤතා. දැන් අපිට මේ විපාක දීලා තියෙන්නේ මොකද්ද? පෙර පින් ඇති බව. පුබ්බේච කත පුඤ්ඤතා. සීල් රකින්න හරි පිනක් තියෙනවා. පෙර සසරේ සීලයට කැමති සීලයට ආසා කරන සීල් රකින්න කෙනාට තමයි සීල් රකින්න හිත නැමෙන්නේ. ඊළඟට නයිස් ක්‍රම්මේ කාමයන් අතහරින්න. ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිඨාන මෛත්‍රී උපේක්ඛා ඔය ඔක්කොම පාරමී ධර්ම. සංසාරේ පුරුදු කරගත යුතු දේවල්. බණහන එකත් එහෙමයි. ධම්ම කාමෝ බවං හෝති ධම්මදිස්සී පරාභව කියන්නේ. ධර්මයට කැමති කෙනා ධර්මයේ තුල දියුණු වෙනවා. ධර්මයට ගරහ ඉන්න බැන බැන ඕවා කරලා ඔය බණ අහලා හරියනවද? ඌ අපි බණ ඇහුවනේ කී ධර්මයට බැන බැන ඉන්නවා. මෙලොව පරලොව දෙකෙන්ම පිරිහිලා යනවා. ඒ නිසා බණක් අහන්නත් සංසාර පුරුද්දක් තියෙනවා. ආසාවක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපේ ජීවිතේ බුදුහාඳුරෝ පෙන්වුවේ අද අපි මෙහෙම දැන් හිතන්න මෙහෙම අපි කවුද කියලා හිතන්න. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරලා තියෙන්නේ කවුද? මල්ලිකා දේවිය. කොසල් රජුර තමයි මේ පින්කම කරේ. අසද්දුෂ්‍ය මහා පින්කමේ නම. අද ওই බැනර් වල දැම්මට අසද්දුෂ්‍ය පූජාව අසද්දුෂ්‍ය පින්කම කියලා අපි ඉතින් ওই බැනර් වල දකින්නවන්නේ. ඒ වුණාට මේ බුද්ධ ශාසනයේටම එකම පින්කමයි අසද්දුෂ්‍ය කියන්නේ වෙන කිසිම හිතන්නවත් බෑ මේ පින්කම ගැන. එච්චරකට පුදුම හිතෙන පින්කමක් කරා. එතකොට මේ පින්කම මුළු පින්කමම සැලසුම් කරේ රජතුමා මෙහෙම කරමු මේ විදිහට කරමු කියලා. මුළු පින්කමට සියලු සැලසුම් කරේ මල්ලිකා දේවිය. කොසල් රජුරුවන්ගේ බිසව. හැබැයි සෝවාන් වෙලා හිටියේ නෑ. විශාල පින්කමක් කරගත්තා. දැන් එච්චර ශාසනීය වටිනම විශාලම පින්කම කරලත් මතක තියාගන්න පෘතජ්ජන භාවයේ තියෙන අනතුර මල්ලිකා දේවියට මැරෙනකොට පින බලවත් කරගන්න බැරි වුණා. ඒක කාගේවත් දුර්වලතාවයක් නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන දුර්වලතාවය. තමන්ගෙන් වෙච්ච අකුසලයක හිත පිහිටියා. අයියෝ මම මේ වගේ පවක් කරා. මම මේ වගේ අකුසලයක් කරා. මම මේ වගේ අකුසලයක් කරානේ කියලා හිත කුසලයේ එල්ලෙන්නේ නැතුව හිත අකුසලයේ පිහිටියා. මැරෙනකොට අකුසලයක් සිහි කර කර පණ ගියා. දින 7ක් අපායකට වැටුණා කියලා තියෙනවා. අර අකුසලයේ බලවත් වෙලා. ඒ නිසා මතක තියාගන්න මේ ශාසනීය විශාලම පින්කම කරපු මල්ලිකා දේවියට මරණ මංචකේ ඒ පින බලවත් කරගන්න බැරි වුණා තමන්ගේ දුර්වලතාවයන් නිසා. ඒක වෙන කාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට ඔබ දන්නවා ධර්මාශෝක රජුරෝ 84000ක් විහෙර විහාර අපිට නිකන් එක පන්සලක් හදනවා කියන්නේ හිතන්නවත් පුළුවන්. අපි බෝධි ප්‍රාකාරයක් හදාගන්නේ. චෛත්‍යයක් හදාගන්නේ ධර්මශාලාවක් හදාගන්නේ කොච්චර දුක් විඳලාද?
ධර්මාශෝක රජුරුව කියන අධිරාජ්‍යය අන කරන්න විතරයි තියෙන්නේ. යොදුනක් පාසා මේ රාජ්‍ය පුරාම මුළු අධිරාජ්‍යයේම මෙහෙර විහාර ඉදි කළ යුතුයි කියලා අන කරා. රජ්ජුරුවන්ගේ අධීක්ෂණය මත අමාත්‍යවරු යොදෝලා හැම නගරයකම යොදුනෙන් යොදුන වෙහෙර විහාර ඉදි කෙරෙව්. 84000ක් වෙහෙර විහාර ඉදි කරා. එකම දවසක 13 වහන්සේලා තැන්පත් කළ මේ වෙහෙර විහාර සියල්ල ශාසනයට සංඝසතු කළ පූජා කරා. ඔය 84000ක් වෙහෙර විහාර පූජා කරපු දවසේ ධර්මාශෝක රජුරවන්ට පුදුම සතුටක් දැනෙනවා. එහෙම සතුටු වෙච්ච දවසේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා ස්වාමීනි මම තරම් බුදුහාමුදුරුවන්ගේ කාලෙවත් මේ බුද්ධ ශාසනයට මේ තරම් සේවයක් කරපු රජෙක් ඉඳලා තියෙනවද ඇහුවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි ඉතිහාසෙ ගත්තත් බුදුහාමුදුරුව වැඩ හිටිය කාලෙ ගත්තත් ඔබ තරම් ශාසනයේ බබලපු රජෙක් ලෝකෙ ඉඳලා නැහැ අනාගතෙත් නැති වෙයි කියලා. එතකොට හිතන්න බුදුහාමුදුරන්ගේ කාලේ ওই රජවරු හිටියනේ. බිම්බිසාර රජුරු වේළුවනේ හදලා පූජා කරා. සුද්ධෝදන රජතුමා නීග්‍රෝධාරාමේ හදලා ශාක්‍ය වංශික එකතු වෙලා පූජා කරා. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනේ හැදුවා. එතකොට එකක් දෙකක් එහෙම තමයි තියෙන්නේ. ශාසනය වෙනුවෙන් හදලා ආරාම පූජා කරේ. ධර්මාශෝක රජ්ජුරුවෝ මුළු දඹදිවම අධිරාජ්‍යයක් හැටියට වටේ තියෙන රටවලුත් යටත් කරගෙන මුළු හැම ප්‍රදේශයකම යොදුනෙන් යොදුන 84000ක් විහෙර විහාර හැදෙව්වා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා රජතුමනි ඔබ තරම් කෙනෙක් නෑ කිව්වා. එතකොට රජ්ජුරුවෝ සාදුකාර දීලා කියනවා ස්වාමීනි එහෙනම් මම බුද්ධ ශාසනයේ ඥාතියෙක් නේද කිව්වා. රජතුමනි ඔබ ඥාතියෙක් නම් නෙමෙයි කිව්වා. ඔබ 84000ක් විහෙර විහාර හදලා විශාල පිනක් කරා. හැබැයි ඔබ ඥාතියෙක් නෙමෙයි. එහෙනම් ස්වාමීනි කොහොමද මම බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්නේ? එතකොට මේ මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබේම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුල පැවිදි කරවන්න කියලා. අන්න එතකොටයි කිව්වා ඔබට ශාසනික ඥාති සම්බන්ධයක් ගොඩනගෙන්නේ. මතක් වුණේ තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා. ඒ වෙනකොට අවුරුදු 20යි යුව රජ. රටේ විශාල ප්‍රදේශයක යුව රජකම් පවර්ලා තිබ්බේ. එදා මාලිගාවට ගිහිල්ලා පුතාව කැඳවලා කිව්වා පුතේ මට බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්න අවශ්‍යයි. කැමති නැද්ද පැවිදි වෙන්න? බුදුම සතුටෙන් තමන්ගේ එකම පුතා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි කරා. මිහිඳු මහරහතන් වහන්සේ. දුව තමයි සංඝමිත්තා රහත් භික්ෂුණිය. මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ. දරුවෝ මුණුබුර ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාවක් කරා. තුන්වෙනි ධර්ම සංගායනාව. ඒ විතරක් නෙමෙයි ලෝකේ අනික් රටවලටත් ධර්මයේ ව්‍යාප්ත කළ යුතුයි කියලා ලෝකේ රටවල් ගණනාවකට ධර්ම ප්‍රචාරය කෙරෙව්වා. ලංකාවටත් මිහිඳු හාමුදුරුවෝ වැඩි ධර්මාශෝක රජුරුවන්ගේ ධර්ම ප්‍රචාරී ප්‍රතිඵල. එතකොට මෙච්චර පින් ගොඩක් අපිට හිතන්නවත් පුළුවන්දනේ. හැබැයි පෘථග්ජන භාවී කොච්චර භයානකයිද කියලා හිතන්න. සුවාන් වෙලා හිටියේ නෑ. මරණාසන්න මොහොතේ ළඟ හිටපු පවන් සලන මිනිහා තමයි කරුමක්කාරයා හැටියට අකුසලයක් බලවත් වුණා. එතකොට නිකන් ඔබ හිතන්න ධර්මාශෝක රජුරවන්ට මරණ මංචකේ පුදුම කේන්තියක් ආවා කියන ළඟ හිටපු පවන් සියද කරපු පින යටපත් වෙලා ආසන්න කර්මයක් හැටියට අකුසලේ මතුවුණා. කේන්තිය බලවත් වුණා. දැන් ඔබම හිතන්න රජුරු මේ සාමාන්‍ය නිකම් ප්‍රදේශයක ප්‍රාදේශීය රජෙක් නෙමෙයිනේ. අධිරාජ්‍යයක්. රජුරවන්ට පවන් සලන්න මේ පාර යන මිනිහෙක් අඬ ගහලා දෙනවද? රජුරුව ළඟට ගන්නේ රජතුමාගේ විශ්වාසවන්තම සේවකයෝනේ. රජුරුව ළඟින් ඉන්නේ. එතකොට මේ විශ්වාසවන්තම කෙනා රජුරවන්ට පවන් සලන්නේ මේ කේන්තියෙන්ද? කරුණාවට. අනේ රජුරුවන් ලෙඩ වෙලා රජුරුව අන්තිම මොහොත කියලා බොහොම කරුණාවෙන් ඒ දුකෙන් කරන්නේ. ඒ මොහොතේ ඇතිවෙච්ච පොඩි ප්‍රමාදයකට වටාත්තර බැදුනා කියලා කේන්ති කියන්නේ. හිත ඒ වගේ මතක තියාගන්න සමහර චරිත හැමදාම කන්න ටික දීලා
මල මුට්ට ටික අස් කරලා උස්සගෙන ගිහිල්ලා නාවලා මූණ කට හොදලා කෑම ටික කවලා කොච්චර ආදරින් එක දවස වැරදුනොත් ඇති. එක දවස කෑම ටික පරක් වුණොත් වෛර බඳින අය ඉන්නවා. බේත් පෙත්ත පරක් වුණා කියලා වෛරයෙන් මැරෙනවා. අර ඔක්කොම කරපු ඒවා යටයි ඊට පස්සේ. ඒ නිසා පොඩි දෙයක් ඇති සමහරලාට දවසක් එක අම්මා කෙනෙක් එක්ක ආවා. ඒ අම්මා ළමයින්ට සාප කර කර ඉන්නේ. පැණි රහ කන්න දෙන්නේ නැහැ කියලා. ඒ අම්මා එක්කන් ඇවිල්ලා එළියෙන් තියලා ඊට පස්සේ මට කිව්වනේ හාඳුන්නේ බණත් අහනවා හැබැයි අපි එක්ක පුදුම වෛරයක් කියවනේ අපි අම්මට හරිය ආදරේ කියව. අපිට දකින්න සැන සාප කරනවා බනිනවා යදිනවා කියවා. මං ඇහුවා ඇයි පැණි රහ කන්න මං කිව්වා ඉතින් කන්න දෙන්නකෝ ඉතින්. ආයි මොකටද වෛරෙන් මැරෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වනේ හාඳුන්නේ ඉන්සියුලින් විදිනවා කියවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ? සීනි. එතකොට මේ සීනි ලෙඩේ උපරිමේටම ගිහිල්ලා පෙත්තකින්වත් කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමට ඉන්සියුලින් විදින්නේ ඒකනේ. ඉතින් කිව්වා වෛද්‍යවරු පෙන්නන්නවත් එපා කියලා තියෙන්නේ අනේ අපි අම්මට ආදරේ නිසා කන්න දෙන්නේ නැහැ. මේ අම්මා බැන බැන ඉල්ල දීපම් මමනේ මැරෙන්නේ කාලා මැරෙනවා කියලා ඉල්ලනවා. දෙන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා ඊට පස්සේ ගානේ හාඳුන්නේ අම්මගේ හිත හදන්න මෙහෙම ඉඳලා අම්මා නැති වුණොත් ඉතින් හරියට පින් කරපු කෙනෙක් කටින පින්කම් 3-4ක් කරා කියෝ. ගමේ පන්සලට හරියට සම්බන්ධ වෙලා සීල් ගත්තා පින් කරා. දැන් නම් ඉතින් අවුරුද්දක් දෙකක් අම්මා මේ එක තැන් වෙලා. ඉතින් ඒ නිසා පින් කර ගන්න අමාරුයි. පන්සල් යන්න එන්න. ඉතින් ඒත් අපි උස්සගෙන යනවා කිව්ව රෝද පුටුවෙන් හරි. ඉතින් මං කිව්වා අම්මා අරන් එන්න කියලා අනේ පුටුවක තියලා උස්සගෙන ආවා. ඊට පස්සේ ඉතින් ඒ දරුවොත් අම්මා ගාවින් බිමින්ම වාඩි වුණා. ඊට පස්සේ මං ඉතින් hina වෙලා කිව්වා අම්මට කොච්චර පින්වන්ත දරුවෝ ඉන්නවද මේ දරුවෝ අම්මට කොච්චර ආදරේද කියලා. එහෙම කම්බුලේ අත තියාගත්තා. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට වැරදිලා කිව්වා. මුම් මගේ හතුරෝ කිව්වා. මං ඇහුවේ ඇයි අම්මා? අනේ හාමුදුරුවනේ මං කියන්න හිටියේ මුම් මට කන්න දෙන්නේ නැහැ කිව්වා. කන්න දෙනවා හොඳට කෑම ටික කවනවා. කන්න දෙන්නේ නැති එකම දෙයයි මොනවද? පැණි රහ. ඒක කියන්නේ දැන් කියන්නේ හැමෝටම කියන්නේ මුම් මට කන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න ස්වභාවය. ඉතින් මං කියලා ඒ උනාට වැඩක් නැහැ ඉතින්. හිතේ ස්වභාවය මතක තියාගන්න. හිත කියන්නේ පොඩි දෙයකට වෛර බදිනවා. හිත එහෙම පහත්. අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. අපි හිතන් හිටිය දැන් සමහරු හිතා මම දන්නවා මං ගැන මගේ හිත ගැන මං දන්නවා. ඔය වගේ අදහස් කියන්නේ නැද්ද? මතක තියාගන්න මේ හිත තමයි ඔබව නිරේට අරගෙන ගියේ. මේ හිතින් තමයි ඔබව තිරිසන් ලෝකෙට ඇදලා දැම්මේ. ඔබ ප්‍රේත ලෝකෙට ඇදලා දැම්මේ. මිනිස්සුන් ඉරේ යන්නේ අපරාධ වලට පොළඹවන්නේ සත්තු කරන්නේ මිනිස්සු කොච්චරනම් මේ දුක් විඳ විඳ යන සසරට ඇදලා දාන්නේ මේ හිත. මේ කෙලෙස් සහිත හිත නම් විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්න ඕනේ ධර්මයේ. එච්චරයි. හිත නෙමෙයි. මගේ හිත මට විශ්වාසයි කියන්න එපා. හිත තමයි කෙලෙස් සහිත හිත තරම් හතුරෙක් තවත් නැහැ. මේ කෙලෙස් සහිත හිත ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත හිත තරම් හතුරෙක් තවත් නැහැ. හතුරා ඉන්නේ පිට නෙමෙයි ඇතුළේ. ඒ නිසා ඔබේ හිතේ හටගන්න අකුසල් ඔබ තුළම ඉන්න ඔබ අපායට ඇදලා දාන හතුරෙක් හැටියට දකින්න පුරුදු වෙන්න. අන්න එතකොටයි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බේරෙනවා කියන එක ලීසි නෑ. විශාල අනතුරක් තියෙනවා. බුදුහාමුදුරන්ටවත් බැරි වුණා උන්වහන්සේගේ ඥාතීන් ඔක්කොම ගලවන්න. සුප්‍රබුද්ධ රජුරෝ කවුද? මාමණ්ඩි. පොළොව පලාගෙන අපායේ. දේවදත්ත කියන්නේ මස්සිනා. යසෝදරාවගේ සහෝදරයා. පොළොව පලාගෙන අපායේ. බුදුහාමුදුරුව වැඩ ඉන්නේ නැද්දිම 60000ක් ශාක්‍ය වංශිකයන් විදුඩව රජුරෝ කපලා කොටලා මරලා දැම්මා. මුළු ශාක්‍ය ජනපදේ ලේවිලක් වුණා කියනවා. ඒ නිසා තම තමන් රැස් කරගත්ත කර්ම අරගෙන යන සංසාර ගමන. අපේ පවුලේ 10 දෙනෙක් කියලා හිතන්න.
මේ 10 දෙනා ඊළඟ ජීවිතේත් ඒ විදියට මේ අම්මා තාත්තා දරුවෝ අක්කා නංගි වෙලා එහෙම හම්බෙන්නේ නැහැ. ගබ්බ මේකේ උප්පජ්ජන්ති කෙනෙක් මව කුසකට ඇදිලා යනවා කොහේ හරි. තිරිසන් මව කුසකට වෙන්නත් පුළුවන්. නිරයම් පාප කම්මිනෝ අපේ පවුලේ මකුසල් කරගත්ත කට්ටිය අර පවුලෙම කීප දෙනෙක් අපායවල වලට වැඩි කේක අපායවල. කෙනෙක් නිරේට වෙන්න පුළුවන් කෙනෙක් තිරිසන් අපායට වෙන්න පුළුවන් කෙනෙක් ප්‍රේත අපායට වෙන්න පුළුවන්. සග්ගන් සුගතිනෝ යන්ති සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩුවොත් අන්න ඒක බලවත් කරගත්තොත් මරණම ඒවට කියන්නේ සීක බල. ඒ සීක බල බලවත් කරගත්තොත් එයා සුගතිය යනවා. පරිනිබ්බන්ති අනාසවා රහතන් වහන්සේලා විතරක් පිරිනිවන් පාන එච්චරයි. ඒ නිසා පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 ආකාරයකට යන සසර ගමන. අපිට ඕන විදිහට අපි හිතනවා අනේ අපේ අම්මා අනේ අපේ තාත්තා මේ සුගතිය යන්න ඕන මෙහෙමයි කියලා අපි පින් දෙන්නේ එහෙම හිතාගෙන. මතක තියාගන්න බොහෝ ඥාතීන් පින් ගන්නවත් කැමති නෑ. දුගතියකට වැටුණට පස්සේ මේ තණ්හාවේ භයානකකම තේරුම් ගන්න. තණ්හාවේ ලක්ෂණ 3ක් බුදුහාඳුරෝ පෙන්නනවා. යායන් තණ්හා පෝනෝ භවිකා. තණ්හාවෙන් පුනර්භවයක් හදලා දෙන්න. ඒ කියන්නේ ආයමත් අපි තණ්හාව නිසා කොහේ හරි උපතක් හදනවා. නන්දි රාග සහගත ආස්වාදෙන් ඇලෙනවා. ඒ තැනට ඇලෙනවා. කොහෙද ඉපදුනේ එතනට ඇලෙනවා. තට්ඨ තට්ඨා විනන්දිනී උපෝපන් තැන සතුටින් පිළිගන්න. ওই තණ්හාවේ ලක්ෂණ. දැන් අපි පෙර ජීවිතේ අපි නිකන් හිතමු මෙහෙම අපි පෙර ජීවිතේ මනුස්ස ලෝකේ හිටියා කියලා නිකන් හිතාගමු. පෙර ජීවිතේ මනුස්ස ලෝකේ ඉන්නේ නැති. එතකොට අපිට මේ මගේ ගෙවල් දොරවල් මේ මගේ ඉඩකඩම් මේ මගේ දරුවෝ මේ මගේ නෑයෝ මේ අයගේ දියුණුව ගැන හිතන්න ඕනේ අපිට මේ අය කොහොම හරි මේ අය තැනකට ගේන්න ඕනේ. එතනට ඇලිලා ඉන්නවා. එතනින් මැරුණා. දැන් මේ මනුස්ස ලෝකෙට ආව කියලා හිතා. දැන් අපි පෙර එතන ගැන හිතනවද? මගේ පෙර ජීවිතයේ ගෙවල් දොරවල් ඉඩකඩම් කොහොමද දන්නේ? ඒ දරුවෝ කෑවද දන්නේ? හිතනවද දැන්? නෑ දැන් ඒවා මතක නෑ දැන්. දැන් අපිට වෙන ලෝකයක් තියෙනවා. දැන් මෙතනට අන්න තණ්හාවෙන් මොකද කරේ පෝනෝ භවික පුනර්භවයක් හදලා දුන්නා. නන්දි රාග සහගත දැන් අපි එතනට ඇලෙනවා. ඒ හදලා දීපු තැනට ඇලෙනවා. තට්ඨ තට්ඨාබිනන්දිනී ඒ උපෝපන් තැන අපි සතුටින් පිළිගන්න. අපි හිතමු අපි මෙතනින් මැරිලා ගිහිල්ලා පිනක් කරගන්න නැතුව මැරිලා බල්ලෙක් වෙලා ඉපදුනා කියලා හිතන බැලලියෙක්ගේ කුසෙන් උපදිනවා. දැන් මොකද්ද ලැබිච්ච උපත? බලු පැටියෙක්. අන්න පෝනෝ භවිකා තණ්හාවෙන් දැන් පුනර්භවයක් හදලා දුන්න බලු පැටිය. නන්දි රාග සහගත ඒ බල්ලා ඒ ආත්මිට ඒ බලු පැටිය ඇලුම් කරනවා. තට්ඨ තට්ඨාබිනන්ද ඒ උපන් තැන ඔහු සතුටින් පිළිගන්නවා. ඒක අතහරින්න කැමති නෑ. දැන් එයාගේ ලෝකෙ මොකද්ද? දැන් බලු අම්මා බලු තාත්තා බලු රැළ හපා ගන්නවා පුරනවා පොර කනවා ඒ කන බොන දේවල් ඒක තමයි දැන් එයාගේ ලෝකේ. එතනට ඇලුම් කරනවා එතනට ආස කරනවා. බල්ලා හිතන්නේ මට සිංහෙක් වුණා නම් මට කුරුල්ලෙක් වුණා නම් හොඳයි. ඒවා හිතන්නේ දැන් එයාගේ ලෝකේක. ඒක තමයි තණ්හාවේ ලක්ෂණ. එතනින් මැරිලා ගිහිල්ලා ඔබ හිතන වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. අන්න තණ්හාවෙන් තව උපතක් ලබලා දුන්නා ඊළඟ ආත්මෙට. වඳුරෙක්. දැන් වඳුරට දැන් හිතෙන්නේ බලු අම්මා බලු තාත්තා කොහොමද දන්නේ? ඒවා හිතන්නේ දැන් ඉන්නේ දැන් වඳුරුව හපා ගන්න එක පොර කන එක වඳුරු ටික වැන්දිරියෝ ටික ඒක තමයි ලෝකේ. ඒකට ඇලුම් කරනවා ඒකට ආස කරනවා. ඔය වගේ പ്രേත ලෝකේ ඉපදිච්ච പ്രേතයන් ඒ ආත්මයට ඇලුම් කරනවා මතක තියාගන්න. අපි හිතුවට අනේ අපේ ඥාතීන් පින් අරගෙන සුවපත් වේවා. ඒ අය පින් ගන්නවත් කැමති නැහැ බොහෝ දෙනෙක්. ඒ අය අර සෙම් සොටු ටිකට ඒක සුදා භෝජනේ වගේ. දැන් අපිට අසුචි මතක් කරනකොටත් නිකන් අපිට අපිරිය හිතෙනවා. ඌරට අසුචි කොහොමද? ඌරට ඒක පේන්නේ සුදා භෝජනේ වගේ. ඒ වගේ තමයි പ്രേතයන්ට සෙම් සොටු ටික. ඒක තමයි දිව්‍ය භෝජන වගේ පේන්නේ. ඒ ශරීරයට ඇලුම් කරනවා ඒකට ආස කරනවා. දැන් ඔබ නිකන් හිතන්න නිකන් හිඟන්නේත් දැකලා. මනුස්ස ලෝකෙම හිතන්න. සමහර අය ඉන්නවා මේ ඉන්න තැනක් නැහැ. පාරවල වල බුදිය ගන්න. හරියට ඇඳුමක් නැහැ.
එතකොට මොකවත් නැහැ. අන්ත දුක් විඳින කන්නවත් නැති ওই කුණු බාක්‍ය අවශ්‍යගෙන කන මිනිස්සු දැකලා ඇතිනේ ඕන් තරන්නේ. එතකොට එහෙම කෙනෙක් දැකලා ඔබ හිතනවා අම්බෝ මෙහෙමනම් ඕනේ නැහැ. මෙහෙමනම් ජීවත් වෙන්න ඕනේ නැහැ. මෙහෙමනම් උපතක් ඕනේ නැහැ කියලා හිතනවා. ඒ හිතන්නේ ඔබ. එයාට එහෙම හිතෙනවද? නෑ. එයා ඒකට ආස කරනවා. එයා ඒකට ඇලුම් කරනවා. එයා ඒ ජීවිතය අතහරින්න කැමති නෑ. එයා කොහොම හරි තව තවත් ලෙඩක් හැදුනා සනීප වෙවි හරි එතන ඉන්නයි කැමති. සමහරු වයස අපි යනවා ඉස්පිරිතාලයකට ලෙඩු බලන්න. ඉන්නවා එක තැන කුණු වෙලා දුක් විඳිනවා. මම දවසක් ලෙඩෙක් බලන්න ගියා පන පිටින් තුවාල වලින් පණුව ගහලා උඩට පණුව එනවා. මිනිස්සු පන පිටින් පණුව ගහනවා මතක තියාගන්න. මම ඒ දැක්කමයි. එතකොට ජීවිතවල හැබැයි අපිට දැක්ක ගමන් අම්බෝ ජීවිතේ මෙහෙමනම් ඕනේ නැහැ කියලා හිතනවා. ඒ හිතන්නේ අපිට. එයා එහෙම හිතන්නේ කකුලේ ප්‍රශ්නයක් නම් කකුල කපන්න හරි කැමති වෙනවා ඊටු ටික ඇතුව ඉන්න. කකුල් දෙකම කපලා හරි ඊටු ටික තියාගන්න කැමතියි. අත් දෙකෙත් අමාරු නම් අත් දෙකත් කපලා හරි ඉන්න කැමතියි. තවත් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කඳ කපලා බෙල්ල විතරක් තියාගන්න පුළුවන් නම් ඒක කැමති වෙනවා. එහෙම ඉන්න බෑ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. මේක අතහරින්න කැමති නෑ. නන්දි රාග සහගත මේකට ආස්වාදයෙන් ඇලිලා ඉන්නේ. තට්ට අභිනන්දිනී. යා ගොඩනගපු ලෝකයක් තියෙනවා මේ මගේ ලෝකේ කියලා ඇහෙන් දැකපු ලෝකේ. කනෙන් අහපු ශබ්ද එක්ක ගොඩනගාගත්ත ලෝකේ. නාසයට දැනිච්ච ගඳ සුවඳ දිවට දැනිච්ච රස කයට දැනිච්ච පහස මේවෙන් ගොඩනගපු ලෝකයක් තියෙනවා ඇලිච්ච. ඒක අතහරින්න කැමති නෑ. ඒ නිසා බොහෝ ප්‍රේතයන් පින් ගන්නේ නෑ. ඒකයි දේශනාවල තියෙනවා ප්‍රේත කොටස් ගණනාවක් ගැන තියෙනවා. එකම කොටසයි ඉන්නේ පින් ගන්න. ඒ අයට තමයි පරදත්තූපී ප්‍රේතයෝ කියන්නේ. ඒ අය හැම වෙලේම බලාගෙන ඉන්නේ අනේ අපේ නෑයෝ අපිට පිනක් කරලා දැන් පින් දෙයි. අනේ අපිට පින් දෙයි. අනේ අපිට පින් දෙයි කියලා කාගේ හරි පිනකින් යැපෙන්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නේ. අපි පින් දෙනකොට ඒ අය සතුටින් සාදු කියලා ඒ පින් අනුමෝදන් වෙනවා. එතකොට ඒ අයගේ අර සාපිපාසා తాවකාලික හැබැයි ඉවත් මතක තියාගන්න. අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් දුන්නා කියලා අපිට සදාකාලික සුවපත් කරලා තියන්න බෑ. කුසගින්නේ ඉන්න කෙනෙකුට ටික කාලෙකට පිනේ බලවත්කම මත කුසගින්න සංසිඳෙනවා. ආහාර පහළ වෙනවා. පිපාසෙන් ඉන්න කෙනෙකුට ලොකු පින්කම් කරලා පැන් පූජාවල් කරලා ලිඳක් හදලා පූජා කරා කියලා හිතන්න. ආරාමික මොනවා හරි වතුර හදලා පූජා කරා. ලොකු පිනක්. ඒ පින් මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙනකොට ඒ අයට පැන් පොකුණු පහළ වෙනවා. ඒ අයට පැන් පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක කාලෙකදී ගෙවිලා අවසන් වෙනවා. අපි සිවුරක් පූජා කරලා පින් දෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි ඒ පින ගෙවිලා අවසන් වෙනකොට ඒ වස්ත්‍ර ආය අතුරුදහන් වෙනවා. පහළ වෙච්ච වස්ත්‍ර. ඒක මේ වගේ දැන් ඔබ හිතන්න ඔබට තේරෙන්න කියන්නම්ම. දැන් අපි පාරේ යනකොට හිඟන්න දැකලා ඇතිනේ මොන් තරන්නේ. ඒ අසරණ මිනිස්සු දැක්කහම සමහර වෙලාවට අපිට නිකන් හිත උණු වෙන වෙලාවල් එනවා. අනේ අපේ අම්මා වගේ කෙනෙක්. හිතෙන්නේ නැද්ද එහෙම? මේ මිනිස්සයා අපේ තාත්තා වගේ මේ අතපාගෙන ඉන්න මිනිස්සයා හිතෙනවා. අපිට සමහර ලාවට අතේ සල්ලි තියෙන දවසක කෙනෙක් දැක්කහම ලොකු අනුකම්පාවක් ඇති වෙලා අපි හිතමු අපි ලොකු මුදලක් දුන්නා කියලා හිතා. අපිට ලොකු මුදලක් අපි නිකන් හිතමු හිඟන්නෙකුට රුපියල් 2000ක් දෙනවා. එහෙම දෙන අයත් ඉන්නව නැත්තේ නෑ. අපි හිතමු දුන්නා කියලා රුපියල් 2000ක් දුන්නා. අසරණ මිනිස්සේ කනේ නෝනා කන්න නෑ කියාගෙන එනවා. ලොකු අනුකම්පාවක් අනේ මේ මිනිස්සයා අපේ තාත්තා වගේමයි. පව් කියලා හිතලා රුපියල් 2000ක් දුන්නා. දැන් ඒ මුදල ලැබෙනකොට අතට අර 2000 දෙනකොට ඒ මිනිස්යාගේ මූණ ඉරියව් ගැන නිකන් හිතන්න. පුදුම සතුටක්. ඇස් වලින් මූණෙන් ඉල්ලා අනේ නෝනා පින් සිද්ධ වෙනවා කියලා පුදුම සතුටක් ඇති වෙනවද නැද්ද? සතුටක්. හැබැයි ඒ සතුට දවස් කීයක් තියෙයිද කියලා හිතන්න. රුපියල් 2000න් වේල් 10ක්යි. දවස් 3-4 යනකොට අර සල්ලි ඉවර වෙච්ච ගමන් ආයි මිනිහට බඩකින්න එනවද නැද්ද? ආයි පෙර තැනට වැටෙනවා. අපි පින් දෙනකොට මිය පරලොව ගිය ඥාතීන්ටත් ওই විදිහම තමයි. ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ආහාර පාන පහළ වෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. පැන් පොකුණු පහළ වෙනවා.
ඒ පිනේ විපාක ගෙවිලා යනකොට ආයෙමත් අර පෙර තිබ්බ විදිහටම සාපිපාසාව කුසගින්න වේදනාව ආයෙ එතනට වැටෙනවා. ඒ නිසා බුදුහාඳුරු පෙන්නනවා නිතර නිතර මියගිය ඥාතීන් සිහි කර කර නිතර පින් කරන්න කියලා. හැබැයි පින්වතුනි ඒකයි මේ සසරේ භයානකම. දැන් අපි මියගිය ඥාතීන්ට පින් දුන්නා කියලා හිතමු පින් ගන්න පුළුවන් තැනකම ඉන්නවා. හැමදාම පින් හම්බෙන්නේ නැහැ මතක තියාගන්න. මනුස්ස ලෝකේ ඔබ අවුරුදු 50ක් 60ක් 100ක් හිටියා කියලා හිතන්න. ප්‍රේත අපායවල වල සමහර ප්‍රේතයෝ බුද්ධාංකුර ගණන් අවුරුදු ලක්ෂ ගණන් ප්‍රේත අපායවල වල ඉන්න ප්‍රේතයෝ ඉන්නේ. ඔබ ඉන්නකම් ඔබේ ඥාතීන්ට පින් දෙයි එච්චරයි. අනේ අපේ අම්මා අපේ නැති වෙච්ච තාත්තා අපේ සීයා කියලා ඔබ ඉන්නකම් පින් දෙයි. පරම්පරා දෙක තුනක් යනකොට මැරිච්ච ආච්චිලා සීලාගේ නමක්වත් දන්නවද ඊළඟේ? දැන් ඔබ ගැන හිතන්න පොඩි උන් ගැන ඕනේ. ඔබ ගැන හිතන්න. ඔබේ අත්තා, මුත්තා, කිත්තා, පනත්තා ඔහොම තියෙනවනේ. අපි නමවත් දන්නවද? අපිට කවදාවත් පින් දෙනකොට මතක් වෙලා තියෙනවා අනේ අපේ කිත්තා, අපේ මුත්තා මතක් වෙනවද? නෑ. අපිට මතක් වෙන්නේ අපි එකට ජීවත් වෙලා එකට කාලා බීලා එක ගෙදර ඉඳලා මැරිච්ච අම්මා තාත්තා. ඔබ ආච්චි සීයා හදාගත්තා නම් ඔබ දන්න කාලේ ආච්චි සීයා නැති වුණා නම් ඔබත් එක්ක ඉඳලා අන්න මතක් වෙනවනේ අපේ ආච්චි අපේ සීයා අපිව හදාගත්තා. අපිට ගොඩක් උදව් කරා ඒ කාලේ. අනේ පින් ගන්න පුළුවන් නම් කියලා අන්න මතක් වෙනවා. ඊ ඇරෙන්න අපිට එතනින් එහා නෑදෑයෝ අමතක වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න දුගතියකට වැටුනොත් පින් අනුන්ගේ පිනෙන් ගැලවෙනවා කියන එක අනුන්ගේ පිනෙන් යැපිලා හැමදාම ඉන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සසර භයානකයි. මේ මනුස්ස ජීවිතේ පොඩි කාලයක් බේරිලා හිටියට මේකෙත් ඉතින් සැපද තියෙන්නේ කියලා හිතන්න. ඉපදිච්ච දවසේ ඉඳන් මොන දුකක්ද මේ ගෙවන්නේ? ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ශෝක අපි ඕන තරම් අඬලා ඇති ජීවිතේ. පරිදේව නංගොත් කිය අඬලා ඇති. අඬන්නේ නැද්ද එහෙම මිනිස්සු? දුක්ඛ දුක් විඳිනවා අපි. ජීවත් වෙන මොන අරගලයක්ද මේ දෙන්නේ? දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. උපන්දා ඉඳන් ඉපදිච්ච දරුවෙක් ගැන හිතන දැන් සමහරු ආයි කැමති. අවිද්‍යාවේ තියෙන භයානකම තමයි අනේ ආයි මට උපදින්න තියෙනවනේ මේ මනුස්ස ලෝකෙම අන්න එහෙම හිතෙනවා. ඔබ නිකන් හිතන්න මෙහෙම අපි හිතුවේ නැත්නම් තේරෙන්නේ නැහැ. මව් කුසක් ඇතුලේ අර වතුර බෝලයක් ඇතුලේ අපිට දැන් තේරුම් නැති වුණාට ඔළුවෙන් හිටගෙන වගේ ඉන්නේ නේ. එතකොට මේ දරුවෙක් මව් කුසක් ඇතුලේ වතුර බෝලයක් ඇතුලේ උන්ඩි වෙලා මාස 8ක් 9ක් හැදෙනකොට ඒක ඇතුලේ සැපක්ද දුකක්ද? ඔබට හිතෙන්න පුළුවන් නෑ දන්නේ නෑ මේ කාලේ කියලා. දන්නේ නෙමෙයි. ධර්මයේ සඳහන් බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි දෙමව්පියන්ගේ එකතු වීමෙන් කලලයක් හටගත්තට පස්සේ විඥානයක් බැසගත්තේ නැත්නම් නාම රූප වැඩෙන්නේ නැහැ කියනවා. නාම රූප වැඩෙන්නේ විඥානේ බැසගත්තට පස්සේ. එතකොට ඒ විඥානේ බැසගත්තට පස්සේ විඥාන පච්චයා නාම රූප නාම රූප පච්චයා සලආයතන. විඥානේ බැසගත්තට පස්සේ තමයි නාම රූප හැටියට වැඩිලා ආයතන හයක් හැදෙන්නේ. අපේ බෝසතාණන් අනිත් අයට වැඩේ තියෙන්නේ දැන් අපිට මතක නැහැ සිහිය නැහැ. හැබැයි බෝසත්වරු ගැන සඳහන් වෙනවා මහා ප්‍රදාන සූත්‍රයේ මහණෙනි බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් කියන. පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තේ මනා සිහිනුවණින්. මව් කුසේ මාස 10ම වැඩෙන්නේ කුස ඇතුලේ සිහිනුවණින් කියන. මාස 10ක් වැඩෙනවා බෝසත් කෙනෙක් කුසේ. ඒ මාස 10ම සිහිනුවණින් තමයි කියන කුස ඇතුලේ ඉන්නේ. උපදින්නේ සිහිනුවණින්. අපිට තියෙන්නේ දැන් සිහිය නැහැ. මතක නැහැ. දරුවෝ උපදින්නේ hina වීගෙන දෙන්නේ. කෑ ගහගෙන අඬාගෙන ඉන්නේ එළියටනේ. උපදිනකොට නිකන් ලූණු සිවියක් වගේ නෙමෙයිද ළමයින්ගේ හැම. සීතලටත් ඇල්ලුවත් වඩා ගන්න ගියත් කොට් එක තිබ්බත් හුලන් ටිකක් වැදුනත්
වේදනාව. තුවාලයක තියෙන වේදනාව හිතන්න නිකන් අලුතෙන් තුවාලේ ලුණු සිවියක් වගේ හැමක. ඒ වගේ අඬනවා උඩු වැලිය අතර මල මුට්ට කොටේ. කියන්නද කතා කරලා රිදෙනවා කියලා කියන්නද කට ඇරලා. අවුරුදු 2-3ක් යනක වචනයක් කතා කරලා දෙයක් කියන්න පුළුවන් විදිහට පෙරලිලා නැගිටලා ඇවිද ගන්න පුළුවන් විදිහට යන්තම් පණ ගහලා එනකන් කොච්චර දුකක්ද අර ඉබ්බෙක් උඩුබැරි අතර තිබ්බා වගේ අඬනවා හෝ තියනවා කෑ ගහනවා අඬනවා. හැබැයි දැන් අපිට ඒක තේරෙනවද? දැන් අපිට තේරෙන්නේ නැහැ. අපි කවුරුත් ඉපදිලා ওই දුක වින්දා. දැන් අපි දන්නේ එච්චරයි. ඒ දන්නේ නැති නිසා අවිද්‍යාවේ තියෙන භයානකම අනේ ආයි මනුස්ස ලෝකේ උපදින්න තියෙනවනේ. එහෙම හිතනවා. ඒ නිසා සුගතියත් ඔහොම දුකක් නම් දුගතිය කොහොමද කියලා හිතන්නනේ. මනුස්ස ලෝකේ ජීවත් ඔබම හිතලා බලන්නකෝ. හතුරු නැද්ද? තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරයෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. කරන්න දෙයක් නැහැ. ඉපදුනා නම් ඒක ආරි සත්‍යයක්. අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. ජරා ව්‍යාධි වයසට යෑම ලෙඩ රෝග මේ විඳින දුක් ටික හිතුවොත් මනුස්ස ලෝකේ සුගතියත් මෙහෙමනම් අපාය කොහොමද කියලා හිතන්න. ඒ නිසා සසර බය දකින්න. ධර්මාවබෝධයට වීරිය උපදින ප්‍රධානම දේ තමයි සංසාර බය. වෙන කිසි දෙයක් නෙමෙයි. පස්සේ බැරියෑ කියලා හිතෙන්නෙම සසර බය දන්නේ නැති නිසා. මේක තේරෙන්නේ නැති නිසා හිතන්නේ නැති නිසා. ඒ නිසා සසර බය උපදවා ගන්න මරණ සතිය වඩන්න. හැම වෙලෙම හිතන්න මෙහෙම ඉඳලා හදිසියවත් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. හිතලා ධර්මයේ දියුණු කරගන්න. වීර්යය වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව වීර්යය උපදවාගෙන ධර්මයේම දියුණු කරගෙන ධර්මාවබෝධයේ කරාම යන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ ඇඳ ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.